समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तो सग्ग मोक्खदं धम्मස්සවන कालो अयं भदन्ता धम्मස්සවන कालो अयं भदन्ता धम्मස්සවන कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स कतमाचानन्द आदीनव संज्ञा इदानन्द भिक्खु अरण्यगतो वा रुक्खमूलगतो वा शून्यागारगतो वा इति पटिसञ्चिक्खति बहु दुःखो को अयं कायो बहु आदीनवोति। सद्धर्म श्रवणाभिलाषी ගුණබර වාසනාවන්ත පින්වත්නි, අද දවසෙත් මේ පින්වතුන් සූදානම් වන්නේ ලෞතුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් විසින් ලෝක සත්වයා කෙරෙහි කරුණාවෙන් ලෝක සත්වයාට ජීවිතය පිළිබඳව යථාර්ථය අවබෝධ කරගන්නට දේශනා කළ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මීන් බිදක් කෙටියෙන් නමුත් ශ්‍රවණය කරලා ඊට අනුරූපීව තමන්ගේ ජීවිත ධර්මයෙන් පෝෂණය කරගෙන ධර්මයේ තුලින් ලබන්නා වූ ධර්මඥානය මේ භයානක සංසාරයෙන් මිදී යන්නට උපකාර පිණිස පවතිවා, ඒ සඳහා ඉන්ද්‍රිය ධර්මයෙන් වැඩේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම ශ්‍රවණය කරන්නට. පින්වත්නි, අද දවසේ ධර්ම දේශනාවට මාතෘකා කළ ගාථාව ඔය පින්තුල අහලා තියෙනවා. මේක අපිට බොහෝ වෙලාවට අහු වෙනවා චතුබානවර. නැත්නම් ඔබ කියන්නේ පිරිත් පොත කියලා. පිරිත් පොතෙහි ගිරිමානන්ද සූත්‍රය ඇසුරේ. ගිරිමානන්ද සූත්‍රයේ තියෙනවා මගේ පින්වත්නි, මේ මිනිස්යාට මේ ලෝකය පිළිබඳව ඇතිවෙන විපරීත සංඥා වලින් හිත නිදහස් කරගෙන නිවැරදි සංඥාවකට හිත පිහිටවා ගන්නට බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු පරියාය. ඔය පිටර අහලා ඇති. ඔකේ තියෙනවා එක එක ඒවා සුභ සංඥා, නිච්ච සංඥා, නාත්ම සංඥා, සබ්බ ලෝකී අනබිරත සංඥා, ඊළඟට විරාග සංඥා, නිරෝධ සංඥා නේද? ඔය අතර තියෙන හරිම මේ ලස්සන කතාවක් තමයි මේ ආදීනව සංඥාව කියන එක. ආදීනව කියලා කියන්නේ පිළිගන්නේ මේ දෝෂ කියන එකනේ. ශරීරයේ තියෙන දෝෂ දකින්න කියලා කියනවා. ඇයිද දන්නවද බුදුරජාණන් වහන්සේ මේ ශරීරයේ පවතින දෝෂ පිළිබඳව කල්පනා කරන්න කිව්වේ? මේ සත්‍ය පින්වත්නි ලෝකෙට අසාතං සාත රූපයෙන්. નિසරු දේවල් සරුයි කියලා අල්ලා ගන්න ප්‍රතිශතය වැඩි. નિසරු දේවල් දැකලා ඒව નિසරුයි කියලා දකින්න නැතුව ඒව සරුයි කියලා හිතලා දැන් નિසරු දේවල් පස්සේ දුවනවා. ඊළඟට දුක දේවල්, ඇත්තටම ලෝකේ දුක කියලා එකක් තියෙනවනේ. ඒ දුක දේවල් සැපක් විදිහට අල්ලගෙන දුක දේවල් සැපයි හිතාගෙන කියන්නේ මේ වැරදි සංඥාව නිසා සත්වයාට ලෝකයේ පිළිබඳව ඇති වෙන වැරදි සංඥාව නිසා සත්වයයි විවහාර නාම රූප ධර්මතා දෙකට සංඥාව වැරදිලා ලෝකයේ පිළිබඳව ලොකු හැප්පීමකට යනවා. පිළිගන්නේ මේක මම ඔය පිටුතරට කියන මෙන්න මෙහෙම කතාවක්. දැන් ඔය පිටුතුල බලන්න සාමාන්‍යයෙන් ස්පිරිතාලයකට ගියොත් ඔය මාතෘ නැත්නම් අම්මලා තාත්තලා වෙන්න ඉන්න විශේෂ මම්මලා වෙන්න ඉන්න අය ස්පිරිතාලවල එක එක රෝග වලට නවත්තනවා. සමහරුන්ගේ ඔය පිටුතුල දන්නා අර වතුර බෑග් එක කියන තියෙන කොටස හිල් වෙනවා දරුවෝ හම්බ වෙන්නේ. ඔය අනුරාධපුර පැත්තේ ස්පිරිතාලක ඉන්න එහෙම අම්මලා.
වතුර බෑග් එක වෝටර් බෑග් එක හිල් වෙලා දරුවයි අම්මගේ ජීවිත දෙකම අනතුරේ නිසා දරුවව කෑලි ගැලවිලා යන්න බෙහෙත් දීලා කෑලි මස් කෑලි හැම කෑලි තමන්ගේ කුසින් ඉපදෙන්න ඉන්න දරුවගේ කෑලි ගැලවිලා යනවා දැක දුක් විඳින්න වෙලා සමහර අම්මලාට. තව එකක් ඉන්නවා මේ වගේම වෝටර් බෑග් එකේ ප්‍රශ්නයක් වෙලා පෙනහැල්ලට ලේ ගහලා. පෙනහැල්ලට ලේ ගහපු නිසා පපුව මැද්දෙන් හිලක් හාරලා. සාමාන්‍ය හිලක්. හාරලා ලේ ගහන එක අම්මගේ ජීවිතෙත් අනතුරේ, දරුවගේ ජීවිතෙත් අනතුරේ. දැන් එතකොට මේවා කල්පනා කරද්දී මේවා ඇහෙනකොට අපිට හිතෙනවා දෙයියාමුදුරුවනේ මේ ඉස්සර අපි බුද්ධ පූජාව තියලා ප්‍රාර්ථනා කරනවා සසරත් දරුවන් නම් නොලැබේවා කියලා. ඉස්සර. එතකොට එහෙම ප්‍රාර්ථනා කරද්දී අපි මේ දුක දකින සත්වයා අපි හිතමුකෝ උතන්ට යනවා ඒ සමහරව යනවා අර නාල දරුවන් බිහි කරගන්න. මේ කියන්නේ නික නරකයි නෙමෙයි. හරිද? නමුත් පින්වත්නි මෙන්න මේ යන ගමන ඇතුලේ වෙන්නේ මොකක්ද? අඩුම අර වගේ කතන්දරයක් දැකලා හරි මේකේ තියෙන ආදීනවේ දැකලා දැන් ඔය උපදින දරුවා හිතන්නකෝ ලක්ෂ ගාණක් දීලා Taman ජීවිත කාලෙම හම්බ කරගත්තු සල්ලි වලින් නාල දරුවෙක් හරි කවුරු හරි හදා ගන්නවා කියලා. එන එක්කෙනා අංශභාග කියන්නේ මේ මන්ද බුද්ධික වෙලා එළියට ආවොත් අංශභාග නෙමෙයි මන්ද බුද්ධික වෙලා. අතප්පයක් නැතිව අංග විකල වෙලා එළියට ආවොත් මොකද කරන්නේ? ඒ ලක්ෂ ගාණක් දීලා Tamanගේ වස්තුව විකුණලා ගෙවල් දොරවල් විකුණලා ත්‍රිවිල් විකුණලා බයික් විකුණලා කාර් විකුණලා දරුවෝ හදාගත්තා වගේ නෙමෙයි. එනෙක් කෙනා මන්ද බුද්ධිකුණු මැරිලා ගියොත් ඒක ඉවරයි එකයි එකපාරයි. මන්ද බුද්ධිකුණු. පියරි දැන් ඕක සාමාන්‍යයෙන් කෙනෙකුට තේරෙන්නේ නැහනේ. දරුවෙක් ප්‍රාර්ථනා කරන ගිහිව ජීවත් වෙලා ඉන්න අම්මෙක්ට තාත්තෙක්ට මේක පීඩාවක් කියලා දැනෙනවද? මේක පීඩාවක් කියලා දැනෙන්නේ නැහැ. මේක වේදනාවක් කියලා දැනෙනවද? මේක වේදනාවක් කියලා දැනෙන්නේ නැහැ. ඔවුන්ගේ ජීවිතේ මේකට යට කරලා ඒක ජීවත් වෙනවා. ඒ කියන්නේ අපි කොච්චර මේ පරිස්සමෙන්ද මේ බේරුණේ බලන්න දැන් මම ස්වාමීන් වහන්සේලාට නිතර කියන කතාවක් ආයෂ්මතුන් මේ සසරේ කරගත්තු එක පිනක එහෙම විපාකයක් නෙමෙයි. ඔබ සසරේ යම් තාක් කුසලයක් කරාද ඒ කරගත්තු සියලුම කුසල් වල විපාකයක් තමයි. ඔබට මේ පැවිද්දත් එක්ක ලැබිලා තියෙන්නේ. ඇයි මගේ පින්ගත් මිනිස්සු කෑමට ඔට්ටු වෙනවා, නෑමට ඔට්ටු වෙනවා. ඉන්න තැනක් හදාගන්න ඔට්ටු වෙනවා. ස්වාමීන් වහන්සේලාට පාත්‍රෙත් අරගෙන පිණ්ඩපාත ගියොත් දානි ටික ලැබෙනවා, සිවුරු ටික ලැබෙනවා, ආරන්න දානි ගෙනල්ලා දෙනවා. ඔය කියන වෝටර් බෑග් හිල් විලිනේ. දරුවෝ මන්දබුද්ධික දරුවෝනේ. ජීවිත කාලෙම දරුවෝ එක්ක දුක් විඳින්නේ නැහැ. බලන්නකො මේ තියෙන සැනසීම. දැන් මේකට සත්වයා කැමති නෑ. මොකද හේතුව ඒගොල්ලන්ට අර ලෝකේ අසාතං සාත රූපේන. ප්‍රිය රූපේන අප්පියන් අප්‍රිය දේවල් ප්‍රිය රූපයෙන් දැනන. දුක දේවල් සැප විදියට දැනෙන නිසා සත්‍යය මේක පස්සේ මුලා වෙවි යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නිතර කියපු දෙයක් තමයි, සිහිපත් කරපු දෙයක් තමයි මහණෙනි. මේ ලෝකේ සත්‍යතාවයක් තියෙනවා. ඒ සත්‍යතාවය සිහියෙන් නුවණින් කල්පනා කරලා සත්‍ය පිළිබඳව අවබෝධයකට එන්න. ඒ දේශනා කරපු ක්‍රමවේදය ඇතුලේ තමයි ගිරිමානන්ද සූත්‍රයේ ආදීනව සංඥාව කියන එක සිහිපත් වෙලා තියෙන. ආදීනව සංඥාව පිළිබඳව මේ ශරීරයට වැළඳෙන ලෙඩ රෝග පිළිබඳව කල්පනා කරන්නයි ඇත්තටම තියෙන්නේ. හරි. මේ ශරීරයට යම් ලෙඩක් රෝගයක් දුකක් වැළඳෙනවා නම් ඒව පිළිබඳව කල්පනා කරන්න ඕනේ. එක බුදුරජාණන් වහන්සේ එක රෝග කියලා තියෙනවා. චක්කු රෝගෝ දැන් එහෙමද කිව්වේ ඉතිමස්මින් කායේ විවිධ ආබාධා උප්පජ්ජන්ති. මේ ශරීරයේ ඉතිමස්මින් කායේ අම්මා තාත්තගෙන් හටගත්ත මේ ශරීරයේ විවිධ නොයෙක් ආකාරයේ ආබාධා කියන්නේ ශරීරයට දුක් ගෙනල්ලා දෙන දේවල්. ආබාධා උප්පජ්ජන්ති इति උපදිනවාය සෙය්‍යති. දැන් කොයි වගේද? චක්කු රෝගෝ, සෝත රෝගෝ, ගාන රෝගෝ, ජීවහා රෝගෝ, කාය රෝගෝ. බලන්න ඇස්වල රෝග කිව්වා. කන් වල රෝග කිව්වා. දැන් බලන්න පිටින් හැගන්නේ නැහැ. මේ හේ තියෙනවා මෙහෙම මැද තියෙන මේ කළු බෝලේ වගේ එක පිටුතරට තේරෙන්නේ මං කියන්නම්. පරිස්සම් කරන ජෙල් දෙකක් දෙපැත්තේ තියෙනවා. ඔය ජෙල් දෙක ඕනුවට වඩා දැන් අපි බ්‍රයිට්නස් වැඩිම කරලා රූපවාහිනියක් නරඹුවා.
සූර්ය දිහා බැලුවොත් නිතර ලැප්ටොප් ඉස්සරහා කම්පියුටර්ස් ඉස්සරහා වැඩ කරන අයට මේ ජෙල් එක ටිකින් ටික හානි වෙනවා. හානි වෙලා පින්වදින් මම හොඳට දැකලා තියෙනවා. දැන් අපේ අම්මලා එහෙම ඇස් පෙන්නන්න එක්කන් ගියාම සමහරක් වෙලාවට වෛද්‍යවරු කියනවා මේ එක අක්‍රියයි. එක ඇහි වැඩ. ඒතර ඔයා වැඩ ගන්න එක හැකින් නේද කියලා කොහොම එහෙමයි. කියන්නේ මේ එක සම්පූර්ණයෙන්ම අක්‍රිය වෙලා මේක පේන්නේ නැති වෙලා මේ එක හැකින් විතරක් වැඩ කරන්න වෙන කාලයක් අපිට එනවා. මේකක් සුද මතුවීම ළඟට ඇහැට මොකක් හරි සතෙක් ගියාම තියෙන අමාරුව ඇහැට පොල් කුරක් ඇනුනොත් මොකක් කර ඔය පොල් කීරි වගේ තියෙන එකක් ඇනුනොත් මොකක් හරි පොඩි යකඩ මේ අර ගාන තැනක ඉඳලා පොඩි යකඩ කෑල්ලක් මේ ඇහැට ගියොත් පොත්තක් පොඩි ගිහිල්ලා හිට්ටොත් ඇහැ කියන එකත් එක්ක හටගන්න ලෙඩ රෝගවල ප්‍රමාණයක් ඊළඟට සෝත රෝග කන ඇතුළ බලන්න කන් පැහැවෙනවා කන් කුණු වෙනවා ඒ කන් පැහැවුවාම ඉස්සර අපිට මතකයි සීත කාලේ වෙද්දී කන ලොක් වෙනවා වගේ දැනෙනවා ලොක් වෙලා වතුර ටිකක් එහෙම ගියාම ඒක අර එහෙම තනිකර අගුලක් දාලා වගේ කනට හරිය අමාරුයි ඉදා ගන්න බෑ මේ පැත්තට හැරිලා ඇඟිල්ලෙන් කන මේවා කරලා ටික වෙලාවක් ටික කාලයක් යනකොට කන පැහැවලා සැරව ගලන්න පටන් ගන්නවා සැරව ගලද්දී මේ කන දිගේ ඇවිල්ලා මෙහෙම ඇඳුමට වැටෙන්න තරම් කනින් මේ සැරව එනවා සුදු ලූණු බිග් ගහගෙන පුළුන් කෑලි ගහගෙන පුළුන් කෑල්ලක් ගහගත්තාම කනට මේ සරව ගලද්දී විනාඩි ගාණක් යද්දි මේ පුළුන් කෑල්ල සරව වලින් තෙත් වෙනවා. අයින් කරන්න ඕනේ. මෙහෙම පුළුන් ගහගෙන කොච්චර කාලයක් මේ කනත් එක්ක ඔට්ටු වුණාද? දැන් තාමත් ඔය අයින් අතරතුර කනට නැක්කෙක් ගියොත්, කනට පොඩි කෝඳුරුවෙක් ගියොත්, කනට පොඩි සතෙක් ගියොත්. ඉතින් මේ තමයි කනත් එක්ක ඇතුලේ තියෙන ආබාධ. ඔබ දන්නවා. ඔබේ ජීවිතෙන් ඔබේ දැන් බලන්න මේ ඇස් වලට වෙනම විශේෂඥ වෛද්‍යවරු ඉන්නවන්නේ මේ ඇස් සම්බන්ධව ඇයි ඒ තරම් ලෙඩ රෝග ඇහත් එක්ක බැඳිච්ච කන් සම්බන්ධව වෙනම විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා ඇයි ඒ තරම් ලෙඩ රෝග ගවේෂණය කරලා හොයන්න තරම් ලෙඩ රෝග මේකට ඊළඟට ගාන රෝග මේ නාසය ඇති වෙනවා පින්වදින සමහරක් අයට ජීවිතේට ගඳක් සුවඳක් දැනෙන්නේ නැති වෙන්න ඊට පස්සේ හෙම්බිරිස්සාව ගත්තොත් සොටු දියර ගැලීම ගත්තොත් සොටු සකස් වීම ගත්තොත් මේවා කරන්න දෙයක් නෑ මේවනේ ඇත්ත මේවා අපි කතා කරන්න මෙපැයි ගත්තොත් මොන ආයෙ දිගේ බට දානකොට අරව කරනකොට මේවා කරනකොට බලන්නකෝ මේ නාසයත් එක්ක ඇති වෙන ලෙඩ රෝග කන්දරා ඊළඟට මුඛ රෝග කට ගන්න මේ කට ගත්තොත් දැන් දන්ත රෝගෝ කියලා ඊළඟට වෙනම ගන්න ඔට්ට රෝගෝ කියලා තව එකක් ඔට්ට කියලා කියන්නේ තොල් වලට මුඛ රෝග කියන එක ගත්තොත් විදුරු මස් දියවීම විදුරු මස් දිය වෙනකොට කටක් කොච්චර දුර්ගන්ධද දත් මුල් දිය වෙලා අන්තිමට මේ ඇට දැන් අපිත් පින්ගන්නේ ඒවා වෙනවනේ හරි දැනට මෙහිම තිබ්බට දැනටම නොවිලමත් නෙමෙයි ඔබට මේ රූපවාහිනිය පේනවා තරම් ලස්සන නෑනේ ඇත්තටම ඇවිල්ලා අන්වීක්ෂයක් තියලා බැලුවොත් එහෙම ඕක නෑ ඇත්ත නොවිලා නෙමෙයි මේවා දත් මුල් දිය වෙලා අර උඩට කෑලි පේනකොට යක්ෂයන්ගේ දත් දැක්කා වගේ දත් පණුව කාලා ඊළඟට මේ දැන් ඔය එක සමහර අර දත් දානකොට දැන් අලුත් දත් මේ ක්‍රමවේදයක් තියෙන ඉස්සර නම් මොකද කළේ අර තල්ලත් එක්ක තමයි දාන්නේ දැන් දෙපැත්තේ දත් දෙක ට්‍රිම් කරනවා මෙහෙම කියන්නේ එක අපි හිතමුකෝ එක දතක් නෑ කියලා ඒ දතේ දෙපැත්තේ තියෙන දත් දෙක ට්‍රිම් කරලා ඒ ට්‍රිම් කරපු දත් දෙකටත් කොපු දෙකක් වගේ බස්සලා මැද දතකුත් හේතු කරනවා. එතකොට සමහරක් වෙලාවට අර උඩ දතේ සම්පූර්ණ හැමතෙම ෆිට වෙලා නැති නිසා කෑලි ගිහිල්ලා කෑම කෑලි අරව කෑලි මේව කෑලි හිර වෙන්න පුළුවන් හොඳට තමන්ගේ දත් ටික බ්‍රෂ් කරගත්තේ නැත්නම්. මේව ගිහිල්ලා කාලයක් යනකොට කටේ ඇති වෙන විවිධ ආසාදන විවිධ ලෙඩ රෝග විවිධ බිබිලි නිසා විවිධ ලෙඩ රෝග වලට කටේ සමහරුන්ගේ දිවෙන් කෑල්ලක් කපනවා. ඊට පස්සේ දිවෙන් භාගයක් කපනවා.
සම්පූර්ණ දිවෙන් 3න් 4න් 3ක් කපන තැන් තියෙනවා. මේ වගේ දිව්වවල් වල බිබිලියනවා, දිව යට බිබිලියනවා, කටේ උෂ්ණ ගෙඩියනවා නේද? නිකන් පොඩි තුවාලයක් ආවොත් කටේ අපිට කැම ටික කන්න බැරුව අපි කොච්චර දඟලනවද බලන්න. නිකන් පොඩි උෂ්ණ බිබිලක් කටේ ආවොත් අපි කොච්චර දඟලනවද බලන්න. මේ කටත් එක්ක ඔකට තමයි කිව්වේ මුඛ රෝගෝ කියලා. දන්ත රෝගෝ, දත් වල එන ලෙඩ රෝගෝ. ඔය දත් ගලවනවා කියන එක ලේසි පාසු දෙයක් නෙමෙයි. හරියට දත් මේන්ටේන් කරේ නැත්තම් සමහරවිට කර්මයේත් මේ වෙන්න පුළුවන්. ඒක තියෙනවානේ කම්ම විපාක ජාබාධා කියලා හේකුත්. මේ දත් ටික කාලයක් ගිහලා නරක් වෙනවා. ඊට පස්සේ අර දතක් ගලවනකොට පුදු අප්පච්චි ඒ තියෙන අමාරුවක් නම් මේ උඩු තල්ලට ගහනවා ඉන්ජෙක්ෂන් එකක්. ඒක ගැහුවාම කන් වලින් ඇස් වලින් තරු විසික් වෙනවා. ඒක ගහලා දත හිරි වැටෙන්න ගහන්නේ. දත ගලවලා කාලයක් යද්දී ඉතින් හරි අමාරුයි. මේ දත් ඇසුරු කරගෙන හටගන්න රෝග. සමහරුන්ගේ වයසට ගියාම ඔය බුලත් පිට අරවා මේවා එම කාලා ටික කාලයක් දිගටම මේවා පරිහරණය කරොත් හරියට දත් ටික පිරිසිදු කරගන්නේ නැතුව කරන කලට පව් මෙහෙරිය මේසේ විදින කලට දුක් වැඩි වේගිනිසේ කියලා අනාගත කාලයේදී පිළිකා ඇස් වල පිළිකා කියයි, කටේ පිළිකා කියයි, කනේ පිළිකා කියයි. මට මේ ඉපදෙදා මම අඳුරන මහත්මයෙක් මට කිව්වා මේ ගුද මාර්ගයේ පිළිකාවක් කියලා. මේ බලන්න පිළිගන්නේ මේවා කවදා ආපුවද අපි කාටද කියන්නේ? අසුචි මාර්ගවල දැන් මේක තියෙනවා බගන්දලා කියලා එක ලෙඩක්. මේ ඒ බගන්දලා ආදී තැන්වලදී මල මුත්‍රා මාර්ග අතර ඇති වෙන රෝග ගැන සඳහන් කරලා තියෙනවා. නමුත් මේ කියන්නේ වර්තමානයේ මේව ඔක්කොම අපිට දකින්න තියෙනවා. 4-5ක් කියනකොට මේ ශාරීරිය පිළිබඳව ඔබ ගිහිල්ලා කල්පනා කරන්න. මේ ශරීරය බහු දුක්ඛෝකෝ බහු අයංකායෝ. මේ කය බොහෝ දුක් සහිතයි. බහු ආදීනව. හරිම ආදීනව සහිතයි. ඉතිමස්මින් කාය විවිධාබාධා උප්පජ්ජන්ති. මේ කය විවිධාකාරයේ ආබාධ ඇති වෙනවා. චක්කු රෝගෝ, සෝත රෝගෝ, ඊළඟට ගාන රෝගෝ, ජීවහා රෝගෝ, කාය රෝගෝ, ඔට්ඨ රෝගෝ. ඔට්ඨ කියන්නේ මේ තොල් ඇසුරු කරගෙන. ඔට්ට කියන්නේ තොල් වලටනේ. තවත් මේක අර්ථ තියෙන්නත් පුළුවන්. සාමාන්‍ය මේක දල වශයෙන් ගත්තාම මෙතනදී තොල් කියන එකත් එක්ක ඇති වෙන ලෙඩ රෝග. මේ තොල් පැලෙනවා සමහරුන්ගේ. මේවා හැම ගැලවි යන්න පටන් ගන්නවා. ඔබ දන්න ඔබට අත්දැකීම් මේවට තියෙනවා. මේවා හොඳට කල්පනා කරන්න. ඊළඟට තියෙනවා තව එකක් කාසෝ, සාසෝ, පිනාසෝ, දහෝ, ජරෝ, කුච්චි රෝගෝ. ඔබ තිරන්නේ කාසෝ ක්ෂය රෝග කියන්නේ කාසයට කියන නමක්. සාසෝ කියන්නේ ශ්වසන පද්ධතියත් එක්ක තියෙන මේ ශ්වාසය කියලා තියෙන්නේ. මේ රෝගේ කාලේ බුද්ධ කාලේ තිබ්බ රෝග. මේවා වර්තමානයේදී අපිට හිතෙනවා මේවා අපේ කාලයට ගලපලා බලන එක කොච්චර හොඳයිද කියන්නේ මම දන්නේ නැහැ. නමුත් ශ්වසන පද්ධතිය අසුරු කරගෙන පවතින රෝග කියන එක අපිට මෙතනදී ගන්න පුළුවන්. පිනාසෝ, පීනස. දැවිල්ලක් නෙමෙයි. ඕ පීඩාවක් පීනස කියන එක. ඊළඟට ඩහෝ කියන එකේදී සාමාන්‍යයෙන් මේ ඩහෝ කියන එකට සූත්‍ර පිටකයේදී දීලා තියෙන පෙරලිල්ල දහඩිය කියන එක. නමුත් දහ කියලා කියන්නේ ඇත්තටම දෂ්ට කිරීමට කියන නමක්. දවනවටත් කියනවනේ, පිලිස්සනවටත් දහති කියනවා. දෂ්ට කිරීමට දහ කියලා කියනවා, ඩහෝ කියලා. සර්පයන් දෂ්ට කිරීම. දාඩිය කියන්නේත් ලෙඩක් තමයි. මෙතනදී පැහැදිලිවම දෂ්ට කිරීම කියන එක ගැනීම මේ ලෙඩ රෝගයේදී ආදීනව සංඥාවේදී බොහොම වැදගත්. ආදී කියන්නේ විවිධ දෂ්ට කිරීම වලින්, දැවීම් වලින් මේ ශරීරය ආදීනව සහිතයි. ජරාවටපත් වීම, දිරණව පින්වත්. දිරදිරා යන මේ රෝග ශරීරය බොහෝ ආදීනව සහිතයි. කුච්චි රෝගෝ, ඔය ગેස්ට්‍රයිටිස්, බඩ ඇසුරු කරගෙන අට ගන්න දැවිලි, බඩේ අමාරුනේ. කොච්චර වතුර ටිකක් එහෙම වුණොත් කොයිතරම් බඩේ අමාරුවක් හැදෙන්න පුළුවන්ද? ඉතින් ඒ බඩ දැවිල්ලක් ආවහම සමහරක් වෙලාවට රැට නිින්ද යන්නේ නැහැ. කැරකි බඩ පිරෙනකන් වතුර බිබී කොච්චර උත්සාහ කළත් රැට නිදිමත යන්නේ අපි දන්නවා. දැන් හොදටම රැට ආහාර ගන්න නැති නිසා සමහරක් වෙලාවට මේ බඩට එන පුංචි දැවිල්ලක් ඒක දරා ගන්න ටිකක් අපහසුයි. මේ වගේ දවස්වලට ඉතින් සමහරකට කලින් තියෙන සියලුම වැඩ අයින් කළා දාලා සතපෙනව හැර වෙනත් යමක් කරන්න නැහැ. මොකද ඒ තමයි මේ කයේ තියෙන ආදීනවය. මේ කයේ තියෙන ස්වභාවය. ඊළඟට අපි ගත්තාම මුච්ඡා, පක්ඛන්දිකා, සූලා, විසූචිකා කියලා කියනවා. මුච්ඡා කියන්නේ මේ
සිහි මුර්ජා වීම. සත්‍යයි ඉතින් ওই සිහි මුර්ජා වෙලා වැටෙන්නේ නේ. මේවා ඔක්කොම ලෙඩ රෝග. පක්ඛන්දිකා කියන්නේ ලේ අතිසාරයට කියනවා. කලි බුද්ධ කාලේ තිබ්බ. ඊටාම මේ දරුණු ගණයේ ලෙඩක් මේක. පක්ඛන්දිකාව කියන එක. ඊළඟට මේ ආකාරයෙන් ගියාන් පස්සේ පින්වත්නි තව තියෙනවනේ කුට්ටං, ගණ්ඩෝ, ඊළඟට කිලාසෝ, සෝසෝ, අපමාරෝ, දද්දු, කණ්ඩු, කච්චු, නකසා, විතච්චිකා. මෙහෙම තියෙනවා. මේ ඔක්කොම ලෙඩ රෝග දැන් මේවා ඔබට බලා ගන්න ඕන නම් මේ වචනින් වචනේ අරගෙන පාලි ඩික්ෂනරි එක ගහලා බලන්න. පාලි ඩික්ෂනරි එකෙන් ඔබට මේව හොයාගන්න පුළුවන්. නැත්තම් මේක අහගන්න. කුට්ටං කියන්නේ කුෂ්ඨ වලට කියන නමක්. ගණ්ඩෝ කියන්නේ gadu වලට කියන නමක්. ඊළඟට අපමාර කියන්නේ දැන් අපි දන්නවා අපමාරෝ කිව්වම අපස්මාරයට කියන නමක් නේ. මේ අපස්මාර ආදී දේවල් හැදුනාම මගේ රත්තරන් පින්නදී සෝසෝ කියන්නේ ක්ෂය රෝගයට කියන නම. දැන් අපස්මාරය හැදිලා අපි දැකලා තියෙන සමහරු ලිඳට නාන්න ගිහිල්ලා ලිම් පඩිය උඩදී නිමීමස්මරය කියන ලෙඩ හැදිලා අපස්මාර ආදී ලෙඩ රෝග හැදිලා රෑ වැටිලා ලිඳේ. ඉරෑ නාන්න ගිහිල්ලා ලිම් පඩිය උඩදීම අපස්මාරය හැදිලා ලිඳට වැටිලා පහවදා උදේ බලනකොට මම පොඩි කාලේ එහෙම මරණයක් දැක්කා. මේ මිනිහ ඉදිමිලා අඩුම මේ ගද්දි කෑලි කැඩි කැඩි ආවේ. ගද්දි කෑලි කැඩි කැඩි ආවේ. ඒ නිසාම පෙට්ටිය වෙනකොට අදටත් මට මතකයි මම පළවෙනි පතාවට ජීවිතේ දැක්ක සීල් පෙට්ටියයි. පෙට්ටිය සීල් කරලා තමයි එන්නේ. ඉතින් මේ තමයි ජීවිතයේ යථාර්ථය. දද එනවනේ සමහරුන්ගේ මේ දද එන්න පටන් ගන්නවා. දද කියන්නේ පිටින් ඔය දැන් කාලේ ඉන්න රෑෂ් වගේ නෙමෙයි. දද හැදිච්චයි වෙනම ඉන්නවා හොස්පිටල් වල විශේෂම ස්පිරිතාලවල වල. ඒවා හැදිලා මේ කයෙන් මෙහෙම මතු වෙනවා ගැටිති වගේ. කඳු වගේ ගැටිති වගේ මතු වෙලා එනවා පින්වත්. අන්නේ මතු වෙලා ඒම තුල ඇති වෙන විඳින්න වෙන දුකට කියනවා දද කියලා. ඊළඟට කණ්ඩු කියලා කියන්නේ පින්වත්. කණ්ඩු කියලා ඉන්නේ කුඩා කුෂ්ඨ වලට කියන නමක්. ඔය දද වගේම ඊට පස්සේ ඔය දදාරව මේවත් එක්කම එනවනේ කුෂ්ඨ කියලා එකක්. ඔය කුෂ්ඨ කුඩා කුෂ්ඨ සහ මහා කුෂ්ඨ කියලා දෙකක් තියෙනවා. දැන් කණ්ඩු කිව්වහම කුඩා කුෂ්ඨ ඕකේ කෙලවරේ තියෙනවනේ කණ්ඩු, කච්චු, නකසා, විතච්චිකා කියලා එක. විතච්චිකා කියලා කියන්නේ මහා කුෂ්ඨ වලට කියන නම. කොයි ලොකු කුෂ්ඨ මුළු ඇඟ පුරාම දාන කුෂ්ඨ වගේ. කච්චු කියලා කියන්නේ මේ කසනවනේ. කසල ඇති වෙන බිබිලි ආදියට කියන නමක්. නකසා කියලා කියන්නේ නියපොත්තෙන් කසල ඒ විසට ඒ සැරට කැසිඩි වලට තමයි කච්චු කියන්නේ. කැසිලි නිසා ඇතිවෙන බිබිලි ආදියට කියනවා නකසා කියලා. ඊළඟට දැන් ඔය පිටර ඉස්සෙල්ලා කිව්වනේ මේ සූලා විසූචිකා කියලා. විසූචිකා කියන එකේ අර්ථය තමයි මේ කොලරා රෝගය කියන එක. මේව හොඳට හොයාගන්න. මේ කොලරා අරවා මේවා ඔක්කොමත් එක්ක තවත් විවිධ ලෙඩ රෝග ටිකක් සඳහන් වෙලා තියෙනවා. ලෝහිත පිත්තං, මදුමේහ, අන්සා, පිලක, බගන්දල, අන්සා, පිලක. දැන් අන්සා කියලා කියන්නේ අංශ භාගයට නෙමෙයි. මේක හොඳට තේරුම් ගන්න. අංශා කියන කට කතාවේ සිහිපත් කරන්නේ ඒ කාලේ මුත්‍රා මාර්ග වගේ දේවල් එක්ක ඇතිවෙච්ච ලෙඩ රෝගයක් කියලා කියලා සඳහන් කරලා තියෙනවා. පිලකාදී වශයෙන් පිළිකාවන් සඳහන් කරලා පිළිකා වලින් පිළිකා නෙමෙයි පිළිකා වලින් කියලා තියෙන්නේ පැසුණු බිබිලි. දැන් ඔක පිළිකා කියපුවා ඔයගොල්ලෝ හිතයි පිළිකාවක් කියලා. ඇත්තට මේ පිළිකා ගැනම නෙමෙයි කියලා තියෙන්නේ. මොකද මේ හැමතැනම පිළිකා ඇති වෙන්න පුළුවන්. පැසුණු බිබිලි දිඹුල් වගේ පැසුණු බිබිලි වලට තමයි මෙතන පිළිකා කියලා තියෙන්නේ කියලා කියනවා. මදුමේහෝ කියන්නේ දියවැඩියාවට. ඉතින් මේ හැම ලෙඩ රෝගයක්ම බුදුරජාණන් වහන්සේ සිහිපත් කරලා තියෙනවා. හොඳම ටිකක් තියෙනවා. පිත්ත සමුත්ථානාබාධා, සෙම්බ සමුත්ථානාබාධා, වාත සමුත්ථානාබාධා, සන්නිපාතකාබාධා. පිත්ත සමුත්ථානාබාධා කියලා කියන්නේ පිත කිපීමෙන් ඇතිවෙන ලෙඩ රෝග වලට. සෙම්ම සමුත්ථානාබාධා කියන්නේ සෙම කිපීමෙන් ඇතිවෙන ලෙඩ රෝග වලට. වාත සමුත්ථානා කියලා කියන්නේ වාතය කිපීමෙන් ඇතිවෙන ලෙඩ රෝග වලට. සන්නිපාතකා මේ වාත පිත සෙම කියන තුනම එකට එකතු වෙලා ඇතිවෙන ලෙඩ රෝග වලට කියනවා සන්නිපාතික ආබාධා කියලා. ඊළඟට මෙතනදී තියෙනවා ආයෙත් උතු පරිණාමජ ආබාධා, විසම පරිහාරජ ආබාධා, ඕපක්කමික ආබාධා, කම්ම විපාකජ ආබාධා කියලා. උතු පරිණාමජ ආබාධා කියලා කියන්නේ ඍතුවෙන් ඇතිවෙන ලෙඩ රෝග. දැන් අපි ගත්තොත් ඉන්දියාව වගේ රටක්. ඉන්දියාවේ සීත කාලයනකොට දහස් ගණන් ඒ පාරේ ඉන්න අහිංසක ළමයි සීතලෙන් මැරිලා යනවා. ඒ වගේම උෂ්ණ කාලයනකොට උෂ්ණ කාලෙදී දහස් ගණන් ළමයි උෂ්ණය නිසා මැරිලා යනවා. මේවා එක ලෙඩ රෝග දකුණු අප්‍රිකාව පැත්ත ගත්තොත් ළමයින්ගේ
හම්වල පාටි නම් ඇති වෙලා තියෙන ස්කින් ටෝන් එක නැත්තම් මේ හැමේ කලර් එක ඒකත් එක්ක තියෙන විවිධ ලෙඩ රෝග කොලරා ආදී සුදු කබර රෝග ආදී මේවා ඔක්කොම ඇතිවීමට කියනවා. ඍතුව නිසා යම් කිසි ලෙඩක් දුකක් ඇති වෙනවා නම් උතු පරිණාමජ ආබාධ. ඊළඟට විසම පරිහාරජ ආබාධ. විසම පරිහාරජ ආබාධ කියලා කියන්නේ මේ කය වැරදියට පරිහරණය කිරීමෙන්. දැන් අපි හිතමුකෝ බර ඉසුලන කෙනෙක්. බර වේට් කරන්න යනවා. යනවනේ වේට් කරන්නනේ. වේට් කරන්න යන කෙනෙක් ඒක වැරදියට පරිහරණය කරොත් නේ දැන් අපි දන්නවා පළවෙනිම දවසේ ඔය වේට් කරන්නයි කියලා ගිහිල්ලා කට්ටිය මොකද කරන්නේ? ආසාවටනේ යන්නේ. ගිහිල්ලා මේකේ ෂෙඩියුල් එකක් තියෙනවා. අපි එහෙම තියෙන අපි එහෙම ඕන විදිහට මේ උත්සන්න බෑ. 6 3යි 8 3යි 12 3යි සෞන්දර්ය සෙල්ලම් කරොත් අඟහරුවාද රෙස්ට් කරන්න කියනවා. ඊට බදාද රෙස්ට් කරන්න කියනවා. අයි බ්‍රහස්පතින්දා තමයි මොකද අර හැම ඉරිලා ඉරිච්ච තැන් ආයිත් හැදිලා ඒවට තමයි දෙන්නේ දැන්. මේක දන්නේ නැතුව කෙනෙක් පළවෙනි දවසම ජිම් එකකට එහෙම ගියොත් මෙයා තියෙන බර ඔක්කොම දාලා දන්න තරමක් සෙල්ලම් කරලා නිකන් හිටංග හදා ගන්න වගේ එනවා පව්වදාට. ඊළඟට බයිසිකල් හැන්ඩල් එකක් ගිල්ලා වගේ තමයි ඉන්න වෙන්නේ. යත උස්ස ගන්නත් බෑ, කකුල උස්ස ගන්නත් බෑ, කෑම කන්නත් බෑ, හැදෙන්න කිටින්නත් බෑ. මේවා දන්නවා මම මේ කියද්දි මේවා කරලා මට්ටු වෙලා තියෙන හැට මේක හිතෙනවා ඇති. අන්න ඒවට කියනවා විසම පරිහාරජ. ශාරීරියේ වැරදියට පරිහරණය කිරීම වශයෙන් ඇතිවෙන මේ ලෙඩ රෝග කියලා. ඊළඟට අපි කියනවා ඕපක්කමික ආබාධ. ඕපක්කමික ආබාධ කියලා කියන්නේ මගේ පින්වත්නි මේ උපක්‍රමය. අපි හිතමුකෝ රාජ්‍ය වදබන්ධනයකට ගොදුරු වෙනවා. වදබන්ධනයකට ගොදුරු වුණාට පස්සේ එතනින් ඇති වෙන එතනින් ඇති වෙන ඒ උපක්‍රමයක්නේ වදබන්ධනේ. ඒ වදබන්ධනයේ ඇති වෙන ආබාධයට කියන ඕපක්කමික ආබාධ කියලා. කම්ම විපාකජ ආබාධ. මේ ඔක්කොම ඉක්මවලා ගිය කර්ම විපාක වලින් ඇති වෙන ආබාධයක් තියෙනවා. එතන මේ ගොඩාක් අයට මිනිස්සුන්ට තියෙන ආබාධයක් තමයි කම්ම විපාකජ ආබාධ කියන එක. අනේ ඔබට මතකයි නම් අය අනුරුද්ධ මහරහතන් වහන්සේගේ නංගි කෙනෙක් හිටියානේ. හැමේ රෝගයක් ඇති වෙච්ච. මේක කොච්චර ලොකු හැමේ රෝගයක්ද කියනවනම් අඩුම ඇඳුමක්වත් ඇඳගෙන එළියට එන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. අනුරුද්ධ මහරහතන් වහන්සේ දවසක් බලනවා ඒ කරපු කර්ම විපාකය මොකද්ද කියලා. බලනකොට දැක්ක පෙර ජීවිතයක රජ කෙනෙක්ගේ බිසවක් වෙලා ඉද්දි අනිත් බිසවරුන්ට ඉරිසියාවෙන් ඒ බිසවරුන්ගේ ඇඟ කසන ඇඟේ ගෙඩි දාන ආකාරයේ මේ වසවිස කොලගෙනල්ලා ඒ ඇඳුම් වල ඇඳන් වල හැමතැනම තැවරුවා කියලා. අන්න ඒකේ කර්මයෙන් සුව නොවන හැම රෝගයක් තිබ්බ. කොච්චර වෛද්‍යවරු ගෙනල්ලා බේත් කරත් හරියන්නේ නැහැ. දැන් ඔහොම නැද්ද අපිට? මාරු අයි ડોක්ටර්ස්ලා ඉන්නවා මේ ඇස් වලට බේත් කරලා ඔයාට නම් කිසිම ප්‍රශ්නයක් ඇස් වල පේන්නේ නැහැ මන් දන්නේ නැහැ මෙහෙම වෙලා තියෙන්නේ කියලා කියනවා. සමහර ළමයි නැති අම්මලා ඉන්නවා. ඒගොල්ලන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් කර්මය ડોක්ටර්ට හිතා ගන්නත් බෑ. දක්ෂ ડોක්ටර්ස්ලා කියනවා හිතා ගන්න බෑ මෙහෙම වෙලා තියෙන්නේ කියලා. නමුත් වෙලා තියෙන එක තමයි කර්මය කියන එක සමහරක් තැන්වලදී බාධා කරලා. එතකොට ඔය අනුරුද්ධ මහරහතන් වහන්සේගේ නංගිට අනුරුද්ධ මහරහතන් වහන්සේ කියනවා නංගි ඔයා හරි ලස්සනයි ඔයා කැමති නිසා ලස්සනට ඉන්න. ලස්සනට ඉන්න කියලා ඔයා එකතු කරගත්තු ආභරණ ටිකක් තියෙනවනේ. අන්නේ ආභරණ ටික විකුණන්න කිව්වා. විකුණලා බුදුන්ට සංඝයාට කුටියක් හදලා පූජා කරන්න කිව්වා. පින්වත්නි මේ නංගි දැන් තමන්ගේ අයියා මහරහතන් වහන්සේගේ නමක් නේ කියන්නේ අනුරුද්ධ මහරහතන් වහන්සේ පූජනීය මහරහතන් වහන්සේ නම. වචන විශ්වාස කරලා මොකද කළේ? ඔක්කොම ආභරණ ටික ඒක විශ්වාසයෙන්ම විකුණුවා. විකුණලා සල්ලි ගෙදරට ගෙනාපු දවසෙන් පින්වත්නි ඇඟේ තිබ්බ දැවිල්ල අඩු වුණා කියනවා. කුෂ්ඨය නිසා හැදිලා තිබ්බ දැවිල්ල අඩු වුණා කියන සල්ලි ගෙනාපු දවසේ. අත්තිවාරම දාන දවසේ නම් ක්‍රමානුකූලව ටිකින් ටික අඩු වෙලා ගිහිල්ලා සංඝයාට කුටිය පූජා කරන දවස වෙද්දී කුෂ්ඨය සම්පූර්ණයෙන්ම හොඳ වෙලා තිබ්බ. ඒක අර බෙහෙත් ටික උනත් පින්වත්නි අල්ලන්න දැන් අපි කියන්නේ මේක මේ කුසලයෙන්ම හොද කරගත්තා නෙමෙයි. නමුත් කර්මය තියෙන නිසා දාන බෙහෙත් ටිකවත් ඇඟට අල්ලන්නේ නැහැ. බෙහෙත් ටික අල්ලන්න, බෙහෙත් ටික වැඩ කරන්න, බෙහෙත් ටික යන්න කර්මය කියන එකත් සකස් කරගත්තා. අන්න එතකොට බුදුන්ට කුටිය පූජා කරන දවසේ තමයි කාලයකට පස්සේ පින්කමකට ඉගෙන අඳුමක් යනගෙන එළියට බැස්සේ කියලා සිහිපත් කරනවා. බලන්න අද ගත්තොත් අද කොච්චර අයට
මේ කර්ම විපාක තියෙනවදනේ. ඉතින් ඔය අම්මලා එහෙම Tamanට දරුවෝ ලැබෙන්නේදී තවත් දරුවෝ ලැබෙනින් අම්මලට ඊර්ෂ්‍යාකම් කරන ඒවා එහෙම කරන්න හොඳ නැහැ. ගිහිල්ලා මටත් සුවසේම දරුවා වදා ගන්න ලැබේවා කියලා හදා ගන්න ලැබේවා කියලා අම්මලට තාත්තලට මේ උදව් උපකාර කරන්න ඕනේ. ඒවා මින් දේසි පහසු වැඩ නෙමෙයි. මේ කය කියලා කියන්නේ මහා දුක් කන්දරාවක්. කම්ම විපාක ජාබාදා කියන්නේ මේක එකක් විතරයි. නමුත් ඒකින් ගැලවීම කියන එකත් කෙනෙක්ට ලේසි පහසු කාරණාවක් නෙමෙයි. දැන් ඉස්සර අධ්‍යයනය තියෙනවා මේ මාතෘ සායන කියලා. අර දැන් වගේ ස්පිරිතාලවල වල නෙමෙයි දරුවෝ හම්බුනේ. ආරවල් වල අර මේ තැන් වල තිබ්බේ වගේනේ. මට කියේ නම එච්චර නිශ්චයක් නැහැ. නමුත් ඒ වගේ ඔය මාතෘ අපි කියන්නේ මේ දරුවෝ බිහි කරන අම්මලා වගේක් ඉඳලා තියෙන්නේ ආච්චිලා එහෙම. ඒගොල්ලෝ තමයි බිහි කළේ. මේව කරනකොට ඒ තැන්වල ඉස්සරහින් පාසල් ගිය ළමයි අද ලොකුයි. ඒගොල්ලොන්ට මේ බණ ටික ඇහෙනකොට ඒගොල්ලෝ කියනවා අපේ ආමඳුරනේ ඇත්ත මට මගේ කන් දෙකට ඇහිලා තියෙනවා මාතෘ නිවාස ඇතුලේ. අනේ බලන්න මට කරපු අපරාධයක තරම කියලා අම්මලා කෑ ගහනවා. දරුවෝ හම්බෙන්න කියලා. ඉතින් මේ ඒ වගේ මහ දුකක් මේ ජීවිතය කියලා කියන්නේ. දරුවෝ හම්බ වෙන එක වැසිකිලි කැසිකිලි සීතං උන්නංජි ගච්ඡා පිපාසා උච්චාරෝ පස්සාවෝති. ඉතිමස්මින් කාය ආදීනවාන් පස්සී වේරති. අයං උච්චත ආනන්ද ආදීනව සංඥා. මේකට කියනවා ආදීනව සංඥාව කියලා. පින්වත්නි මේ කයත් එක්ක තියෙන මේ ආදීනව කතන්දරේ තේරුම් ගත්තේ නැති වුණොත් එයා මේ ලෝකයට ඇලෙනවා. හරිද? එයා මේ ලෝකයට ඇලිලා තමන්ට වෙන්න තියෙන අනිෂ්ට විපාකයේ පිළිබඳව දන්නේ නැතුව ආසාවට එක එක දැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කෙනෙක්. ඒකේ තියෙන අර සුළු ආස්වාදිකුත් නෑ ඇත්තටම. නමුත් සුළු මොකක් හරි එකකට නේ ඕක කන්නේ බොන්නේ. විපාකය එන දවසට බේර ගන්න කවුරුත් නෑ කියන එක නම් මහ පුදුමයට කාරණාවක්. ඉතින් ඒ නිසා කල්පනා කරන්න මේ ශරීරය ওই වගේ කතන්දරයක් තියෙන ශරීරය. පින්වත්නි මේ කල්පනාව කරන කෙනෙක්ට මේ කල්පනාවෙන් පස්සේ ඇති වෙන ඥානය තමයි මේ දෙයනේ මම මේ තරම් දුක්ඛිත ශරීරයක්ද මේ පරිහරණය කරන්නේ. මේ තරම් පීඩාකාරී ශරීරයක්ද මම මේ නඩත්තු කරගෙන යන්නේ. මේ තරම් දුකක් තියෙන කයක්ද අපිට මේ පරිහරණය කරන්න වෙලා තියෙන්නේ. කොහොමද මේකෙන් මිදෙන්නේ? ඒ මානසිකාරයෙන් උපදින ඥානය වගේ පිටුවත්නි සත්වයාව මේ සත්වයා දුවන රේස් එකෙන් නවත්තනවා. ඕකටමයි මේක දුන්නේ බුදුරජාණන් වහන්සේ. නැතුව මේ අපිට හැදෙන ලෙඩ රෝග ගැන කියලා දෙන්න නෙමෙයි අපි ඔක දන්නවා. නමුත් මේක පිළිබඳව අහනකොට මේ මානසිකාර්ය කරනකොට මේ කල්පනාව කරනකොට මේ සත්වයාගේ ගමනට ලොකු බ්‍රේක් එකක් වදිනවා. දැන් ඔබ දන්නවනේ කාර් වල තියෙනවා බ්‍රේක් සිස්ටම් එකක්. ඔය බ්‍රේක් වල පිටිපස්ස රෝද දෙකේ විතරක් බ්‍රේක් වැදුනහම ඉස්සරහා දෙකත් නවතිනවා. මේ වගේ මානසිකාරයක් කෙනෙක් කරොත් පින්ගන්නේ මේවා මින් ගමේ 4x4 වාහන වලට එන බ්‍රේක් වගේ රෝද හතරෙම බ්‍රේක්. මේක වැදුනහම කොච්චර රේස් වුණත් පහන යන්නේ නැහැ. ඒ වගේ කොච්චර කාමයේ වරදවා හැසිරෙන අවස්ථාව ලැබුණට ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන එක පිනවන්න අවස්ථාව ලැබුණට එතනට යන්නේ නැහැ. හේතුව තමයි සත්වයාට එතනට යන්න උවමනාවක් නැතිකම. ඇයි මේ තරම් දුක්ඛිත කයක් නම් පරිහරණය කරන්නේ? ඔන්න ඊට පස්සේ නෝ අජ්ජත්තව බහිද්දාව. ඕකම උපදිනවා දැන් මෙන්න මෙහෙම ආදීනව සංඥාවෙන් නිවන් දකින්න ක්‍රම තියෙනවා. එක්කෙනෙකුට මේ හරහා කෙලින්ම මේ කයේ තියෙන ආදීනවම මනසිකාරී වෙවි ගිහිල්ලා දෙයයනේ මේ වගේ ජීවිතයක් ආයි ලැබුණට වැඩක් නැහැ. ආයි කොහොමත් මේකම තමයි වෙන්නේ. මට මේ ජීවිතය පිළිබඳව කිසිම මේ තෘෂ්ණාවක් ඇති කර ගැනීමට දෙයක් නැහැ. මේක මහා පුදුම දෙයක්. අපේ කිසිම පාලනයකින් තොරව ඇති වෙලා වෙනස් වෙලා වයසට ගිහලා මේ සා ලෙඩ රෝග හැදිලා මේ කය මේ තරම් නරකකටපත් වෙලා අපිට මැරෙන්න වෙනවා කියලා මතක් වෙද්දී එයාට පිංගද මේ කය පිළිබඳව තියෙන වැරදි දෘෂ්ටිය, වැරදි දැක්ම, වැරදියට අල්ලා ගැනීම කියන මේවා දුර වෙලා යනවා. ඒකනේ මේ ගිරිමානන්ද සූත්‍රය දැන් ඔය ගිරිමානන්ද වික්ෂුවට දේශනා කරද්දී
මේවා මේ බුදුරජාණන් වහන්සේ නිකන් නෙමෙයි පින්වත්නි කිව්වේ. මේවා කියද්දී අර අසනීපයේ හිටපු ගිරිමානන්ද භික්ෂුවට මානසිකාර්ය වුණා. බහු දුක්ඛෝකෝ අයංකාවය බහුවාදීනෝ. විවිධා බාධා උපජ්ජන්ති. විවිධාකාරී මේ ආබාධ උපදින මේ කය. පිත්ත සමුට්ඨාන ආබාධා, සෙම්ම සමුට්ඨාන ආබාධා, වාත සමුට්ඨාන ආබාධා, විසම පරිහාරජ ආබාධා, ඕපක්කමික ආබාධා, කම්ම විපාකජ ආබාධා, සීතං උන්නං විගච්ඡාපි ඊළඟට පිපාසා උච්චාරෝ පස්සාවෝති කියලා. නොයේකුත් ලෙඩ රෝග මේකට ඇති වෙනවයි කියන්නේ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ කනට ඇහෙනකොට. ඔන්න වේදනාවක්ද ශරීරේනේ. ඉතින් මේ ගිරිමානන්ද සූත්‍ර අහනකොට මේ අර්ථ දැනගත්තාම අසනීපයක් වෙච්ච වෙලාවට අහන්නකෝ. අහනකොට තේරෙනවා ඉතිමස්මින් කායේ විවිධා බාධා උප්පජ්ජන්ති. ඉති මේ කයේ විවිධ ආබාධ උපදිනවා, විවිධ ආදීනව සහිතයි කියන එක. මේ සංඥාව ඇති වුණාට පස්සේ පින්වත්නි සත්වය ආපහු මේ කයට අලුම් කරන්නේ නැහැ. ඉතින් ඔහොම ගිහිල්ලා ඒ අවස්ථාවේදීම තමන්ගේ හිතේ තියෙන කෙලෙස් ප්‍රහීන වීම කියන එක සිද්ධ වෙන්නත් පුළුවන්. ක්‍රමානුකූලව වේගයෙන් හැමදේම ආදීනව මුංචිතු කම්මත භංගානුපස්ස මේ පරිසංකානුපස්සන ආදී ඥාන උපදීලා එකලඟ මිදිලා යෑමේ අවස්ථාවක් මේකෙන් ලැබෙන්න පුළුවන්. එහෙම නැති වුණොත් මේකේ උපචාර මට්ටමට සාමාන්‍ය සමාධි මට්ටමකට හිත ආවට පස්සේ උපචාර සමාධි මට්ටමකට හරි එතන ඉඳන් කොහොමද මේකෙන් කණික සමාධියක් වැඩෙනවා. කියන්නේ යම් විදර්ශනාවක් නිසා මේ භාවනාව මේ ඒ ශුෂ්ක විදර්ශනාවත් එක්ක වැඩෙන සමාධිය වේකට කියන්නේ කණික සමාධිය කියලා. එහෙම නැතුව සාමාන්‍ය උපචාර සමාධියකට කියලා දෙයන්නේ මේ කය ඇත්තට මේ වගේ නේද කියලා හිතුනොත් ඒ හිතෙච්ච සිතවිල්ල ඔස්සේ හිර වෙලා ජීවත් වෙන්න පුළුවන් වුණොත් එතනින් එහාට මේ සත්‍යයට එන සිතවිල්ල තමයි මේ නාම රූප දෙකක් හැටියට තේරුම් අරගෙන සත්පුද්ගල සංඥාවෙන් වෙලිලා ගිහිල්ලා බැඳිලා ගිහිල්ලා ඉන්න මේ ඝන සංඥා ප්‍රඥප්ති දුරු කරලා ප්‍රඥප්ති ත්‍රයත් සතර ඝණයක් දුරු කරලා දන්නවන්නේ සමූහ සංස්ථාන සන්තති කියන ප්‍රඥප්ති තුනක්. ඒ වගේම සමූහ ඝන සන්තති ඝන කෘත්‍ය ආරම්භන කියන මේ ඝන දුරු කරලා දාලා ජීවිතය අවබෝධ කරගන්න කොහොමද මේ නාම රූප සසරේ පැවතීගෙන ආවේ කියලා කල්පනා කර දුන්නා වෙන අවිද්‍යාව නිසා තමයි සංස්කාර නිසා තමයි නාම රූප නිසා තමයි සලආයතන ඔක්කොම මේ අවිද්‍යාව නිසා කියලා. අවිද්‍යාව දුරු කළ යුතුයි කියලා ත්‍රිලක්ෂණ භාවනාව මනසිකාරියට ගත්තාම ඒක නවතින්නේ සෝවන් ඵලයටමපත් වෙනවා. ඉතින් මේක තමයි නිවන් දකින්න තියෙන කෙනෙකුට තියෙන මාර්ගය. දැන් පිටින් ඔබ හිතන්නකෝ දැන් මේක අපිත් වහනුණානේ. අපි වහනුනේ ලේසියෙන් නෙමෙයිනේ. අපි වහනුනේ ලේසියෙන් නෙමෙයි. අපේ අම්මලා තාත්තලා තැහැරලා දාලා දැන් මං ගාව ඉන්නවා පුංචි ස්වාමීන් වහන්සේලා 10 තමයි. ඊපස්සේ දසසිල් ඈනිවරු 5 දිනක් විතර අපි ගාවට මේ ළමයින්ගේ අම්මලා තාත්තලාට මේ ළමයින්වත් මතක් වෙනවා. මම දන්නවා. මේ ළමයින්ට මේ අම්මලාගේ තාත්තලාවත් මතක් වෙනව ඇතිනේ. අපිට නොකියුවට. හැබැයි මෙතන දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ අම්මා තාත්තා හොඳ නැති එක එහෙම කතන්දරයක් නෙමෙයි. අපි ඒගොල්ලන්ව දාලා ආවේ ගෙදර හොඳ නැති නිසා නෙමෙයි. අපි ඒගොල්ලන්ව දාලා ආවේ මේකේ සසරේ කේස් එකක් තියෙනවා. සසරේ ගැටයක් තියෙනවා. අන්තෝ ජටා බහි ජටා කියලා. ජටායි ජටිතාපද. සත්ත ප්‍රජාවේ ගැට වලින් ගැට ගහිලා ගිහිල්ලා ඉන්නේ. සත්ත ප්‍රජාවට මේ ගැට වලින් නිදහස් වෙන්න. මේ ගැට වලින් ලියෙන්න පිහිටක් ඕනේ. පිළිසරණක් ඕනේ. රැකවරණයක් ඕනේ. මේ රැකවරණය අපි ඉල්ලුවේ වෙන මොකක්වත් හින්දා නෙමෙයි. ඒ රැකවරණය අපි හොයාගෙන ආවේ අපේ අම්මලා තාත්තලා අතහැරලා දාලා. ඔය පිටරේ තමයි අපිට මේ කන්න නැතිකමට ආව කියලා. ඔය ලැබිලා ඉන්න ළමයි සමහරු මම කර හිටිය ඩිග්‍රී එක හෝල්ඩ් කරලා ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මම කියන්නේ මෙහිම මහාන වෙනවා ඇවිල්ලා ඕන තරම් ඕන තැන්වල. ඉතින් මේ තමන්ගේ අවුරුදු ගාණක් කරන ඩිග්‍රී එකක් හෝල්ඩ් කරලා එන්න තරම් අපිට හේතුනේ මෙන්න මේ කතාව. ඩිග්‍රී එකක් කරලා කසාදයක් බැඳලා දරුවෙක් හදලා අනතුරුව දරුවෙක් බඩට ඇවිල්ලා ඒ දරුවත් එක්ක ස්පිරිතාලෙට ගිහලා වෝටර් බෑග් එක හිල් කරගෙන පෙනාලු වලට ලේ ගහන ජීවිතයක් ලබා ගන්න අපි කැමති නැහැ.
ඔකනේ කතාව. ඒ දරුවා දිය වෙලා තමන්ගේ ඇඟෙන් කෑල්ලක් විදිහට යනකොට ඒක බලන් ඉන්න ඒක වේදනාව. දැන් මම දන්නවා අපිට මෙහෙමයි. මේකෙදි මට ඔබට කියන්න පුළුවන් මේ පරිසරයක් තියෙන. يعني කියන්න පුළුවන් ප්‍රමාණයක්. මම භික්ෂුවක් නේ. මේකේ නමුත් මේ හදවතින්ම මේ කතාව කියනකොට මම මේ දරුවෙක් වගේ මේ කතාව කියලා දෙන්න මගේ රත්තරන් පින්වතුන්ලාගෙන් මේ නමක් ගමක් ගන්න නෙමෙයිනේ. එහෙම එකක් මට ඕනේ නැහැ. මේ කුණු වෙන කයට එහෙම එකක් අපිට බලාපොරොත්තුවක් නැහැ. මේක කියලා දෙන්න මේ දුක්ඛද සසරෙන් මිදලා යන්නනේ. එතකොට මේක ඔබේ පැත්තෙන් අසභ්‍ය කතාවක් විදිහට නෙමෙයි මේක ගන්න ඕනේ. මේ යථාර්ථය මොකද්ද කියන එක මේ සත්‍ය මොකද්ද කියන එක ඔබ ගන්න ඕනේ. දැන් ගත්තොත් එක්කෙනා එක පැත්තෙන් කාන්තාවක් එයාගේ ජීවිත කාලෙම විඳවන කතන්දර තියෙනවා. පුරුෂයෙක් එයාගේ ජීවිත කාලෙම විඳවන කතන්දර තියෙනවා. වැඩි ඕනේ නැහැ. ආර්ශස් වගේ රෝගයක් හැදුනොත් බලන්න. නිවන් අපි හැදිච්ච අපිට සමහර විස්තර කියන අපි දන්නේ නැහැ අපිට අවුව හැදෙයිද කියන අනාගතේදී. හැදෙයි සමහරක් විට. මේ යන රටාවත් එක්ක. වතුර බොන එක අඩු වුණොත්, කැම බීම ටික අඩු වුණොත්, ඒවා විස සහිත වුණොත්, ඒව මුකුත් නැති වුණොත් කර්ම විපාකයක් ආවොත්. දැන් දියවැඩියාව හැදෙන්නේ සීනි කන අයටම නෙමෙයි සීනි නොකන අයටත් දියවැඩියාව හැදිලා නැද්ද? හැදෙනවා. ආවොත් මගේ පින්වතුන්ලා ඔය හැදිච්ච කෙනෙක්ගෙන් අහලා බලන්න. මල මුත්‍රා කරන්න ගියාම තමන්ගේ ඇඟෙන් ලේ යනකම් ඉඳලා අවසානයේදී මේක කොහොමද කියන්නේ? මේක කොහොමද අපි කියලා මේක එක්තරා විදිහට අසභ්‍ය කතාවක් වෙනවනේ කිව්වොත් එහෙම. අනේ පිළිගන්නේ ඔබ කල්පනා කරන්න. රෑෂ් හැදිලා අරව හැදිලා මේව හැදිලා විවිධ ලෙඩ රෝග කාටවත් කියාගන්න බැරුව අපි කොච්චර අසරණයිද බලන්න පිළිගන්නේ මේ ජීවිතේ. අපි කොච්චර අපි මොන තරම් අපි දුක්ඛද්ද බලන්න මේ ජීවිතේ. මොන තරම් අපි පිටක් නැති අයද බලන්න මේ ජීවිතේ. මොන තරම් අපි දුක් විඳිනවද බලන්න මේ ජීවිතේ. ඇයි මගේ රත්තරන් පිංගුතුලට මේක තේරෙන්නේ නැත්te? මගේ පිංගුතුලට තේරෙනවනේ. තේරෙන එක මගේ පිංගත්නි ඔබ තේරුම් අරගෙන දෙයියනේ මේ කය මෙහෙම ආදීනව සහිතයි. මේ හැමදිනාගේම කය මෙහෙමයි. මේ ලෝකේ මේ කාලබිල සතුටින් ඉන්න පුළුවන් එකක් නෙමෙයි. එහෙම තරකට නෙමෙයි මේ අපි ඇවිල්ලා ඉන්නේ. මේක ඇත්ත කතන්දරේ තේරුම් අරගෙන අපි මේකෙන් මිදිලා යන්න ඕනේ. කියලා තේරුම් අරගෙන ඊතර වෙලා මිදිලා යනවා මිසක්. මේකත් එක්ක ඇම්බරි. මේකත් එක්ක සිනහ පහල කර. මේකත් එක්ක ඔට්ටු වෙවි නම් ජීවත් වෙන්න හදන්න එපා. අපරාධේ. තව ටික කාලයක්. අපේ අතපය තාම වයසට ගිහිල්ලා නැහැ. අපේ කඩත් කැටවල වල හෙල්ලලා නැහැ නේ තාම. අපේ කොණ්ඩ වැවුවොත් තාම කළුවට නෙවෙන්නේ. අපේ ඇඟපත තාම රෙලි වෙట్లా නැහැ නේ. නමුත් මේ අපි මේක කියන්නේ බුදුරජාණන් වහන්සේගේ වචනය දැකලා යථාර්ථයට ඔබට මුණ දෙන්න වෙන නිසා. මේව තමයි බණ. මෙතනින් එහාට මේ පංච උපාදානස්කන්ධයයි අරකයි මේකයි ඔවගෙන හොයන්න යන්න. ඒව තමයි මේ කියන්නේ. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. ඔය පින්වතුන්ලගේ බණ කිව්වම අහන්නෙම ප ဋ ාණ ප්‍රකරණය ගැන බණක් කියන්නේ. යමක ප්‍රකරණයක් කියන්නේ ඒ වගේ තියෙන සාරය තමයි මේ. ඇත්ත ඉතින් මෙතනට ඇවිල්ලා ඒවම් මේ සුතං ඒකං සමයං භගවා බාරාණසියං විහෙති ඉසිපතනේ මිගදායේ කියලා පංචවග්ගී බික්කු ආමන්තේසි. ඕක තමයි කියන්නේ. ඒක නොකියනව නෙමෙයි ඒ කතාව ඒ ආකාරයට නොකිය ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛා මරණම්පි දුක්ඛෝ ඒක මේ සිංහල භාෂාවෙන් කියලා දුන්නාම අනේ ඉතින් ඕවයිම දෑවහන කාටද මේවා කියන්නේ? එනිසා මේ පුංචි කතාව තේරුම් අරගෙන ඊතර වෙලා යන්න අර නිකම් රැවටෙන්න ඕන නම් මං කියන්නේ අපි අභිධර්මයේ බණ කියන්නේ නැද්ද කියනවනේ අපි ප ဋ ාණින් බණ කියන්නේ නැද්ද කියනවනේ පටිච්චසමුප්පාදයෙන් බණ කියන්නේ නැද්ද කියනවනේ ඒ කතාව ඒක වෙන කතාවක් ඒ කියන්නේ ඒක මේකත් එක්ක බැඳිච්ච වටපිට විශාල වර්ණනාවක් ඒක හරිම වැදගත් මනසකට මේ ධර්මකාරණා යන්න නමුත් මේ බේසික් ෆවුන්ඩේෂන් එක නැත්නම් ඉතින් මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැනේ කාය රෝගෝ මුඛ රෝගෝ දන්ත රෝගෝ ඔට්ට රෝගෝ තොල් ගැනත් කියලා කියනවා. අපි මේ පොඩි ළමයින්ද අපිට හැදෙන ලෙඩ රෝග ගැන කියන්නේ කන්න රෝගෝ එක තැනක සෝත රෝගෝ කියලා තව තැනක කන්න රෝගෝ කියලා කියනවා. ඇතුළේවත් පිටත කනේ ඇති වෙන දෙකම කියලා තියෙනවා. මේ දරුවන්ට වගේ. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. මේවා මේ පොඩි නෙමෙයි. මේවා තේරුම් අරගෙන
මේකෙන් ඈතර වෙලා යන්න. ඒ සඳහා ඔබට මේ ආදීන සංඥා පිළිබඳව සිදු කළ ධර්ම දේශනාවක් උපකාර පිණිස පවතිනවා. ප්‍රාර්ථනීය බෝධියකින් උත්තරීතර නිර්වාණය සුවසේම සාක්ෂාත් වීමට මේ කුසල් පාරමිතාවක් වේවා. පාරමී ශක්තියක් වේවා. පාරමී ධම් පිරේවා කියලා කවුරුත් ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. සියලු දෙවියෝ මෙපින් අනුමෝදන් කරගනිත්වා දෙව්ලොව සැනසෙත්වා දෙවියන්ද ප්‍රාර්ථනීය බෝධියකින් උත්තරීතර නිර්වාණය සුවසේම සාක්ෂාත් කරගනිත්වා දෙවියන්ද උතුම් නිවනින් සුවසේම නිවේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගෙන පුණ්‍ය අනුමෝදනා සිද්ධ කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. සම්මා සම්බුදු සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං